හරි අයිබෝවන් අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි බහුවර්ණ 10 අපි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. එතකොට 2019 පළවෙනි බහුවර්ණ 10 මේ වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ අපි දිගට ඉදිරි වීඩියෝ වලදී ඒ වීඩියෝ පිළිවෙලට බැලුවහම ඔයාට ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට අපි වෙනම රචනා ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට අපි මේ ගොඩාක් වෙලා ගන්න නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු. ඔයා මේක බලන්න කලින් පේපර් එක කරලා තියෙනවා නම් ගොඩාක් වටිනවා. පේපර් එක කරලා උත්තර ටික ඔයා පොඩ්ඩක් ගෙස් කරලා ඊට පස්සේ ආවිල්ලා වීඩියෝ එක බලනවා නම් ගොඩාක්ම වටිනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කොහොමද තියෙන්නේ කියලා. 2019 පේපර් එකේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ. මේ බහුවර්ණ ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි පාඩමේ සිද්ධාන්තවලට අදාළ. ඒ කියන්නේ පළවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවානේ පරමාණු කිව්වහට අදාළ මූලික සිද්ධාන්ත ටික. ඒකේ අපි විද්‍යාඥයෝ කරපු එක එක සොයා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. විවිධ පරමාණු ආකෘති ගැන, හරි විවිධ මූලධර්ම ගැන අපි සාකච්ඡා කරනවා. ඒ මූලධර්ම වල සොයා ගැනීම වල කීපයක් තමයි මේ කතා කරන්නේ. මේ වාන්න පළවෙනි ප්‍රශ්නේ. මේකේ කියනවා ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශ දෙකට ගැළපෙන විද්‍යාඥයෝ කවුද කියලා අහන්න. දැන් පළවෙනි එකේ කියනවා පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම් කරණය වී ඇති බව හොයාගත්තේ කවුද කියලා එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් ශක්තිය ක්වොන්ටම් කරණය. නැත්නම් ඔය ක්වොන්ටම් කරන ශක්තිය ඔය පිළිබඳව අධ්‍යයනයන් කරේ මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා. එතකොට ඔය ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ මූලික සංකල්ප ගොඩක් මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා හොයාගත්තා. ඊට පස්සේ අයින්ස්ටයින්ගේ සමීකරණත් එක්ක ප්‍රකාශ විද්‍යුත් ආචරණත් එක්ක ඒක තව වැඩි දියුණු වෙනවා. ෆිසික්ස් කරන ළමයි ඒක ටිකක් දන්නවා. එතකොට මේ ක්වොන්ටම් කරණය කියන සංකල්පය කෙලින්ම මැක්ස් ප්ලාන්ක් කියලා ගන්න පුළුවන් අපේ පාඩමේ පළවෙනි පාඩමේ අපිට දීලා තියෙන සිද්ධාන්තات එක්ක. හරි. එහෙම ගත්තාම අපිට මෙන්න මෙහෙම ඕක වෙන් කර ගන්න පුළුවන්. පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම් කරණය වී ඇත. එතකොට අපිට ඕක මැක්ස් ප්ලාන්ක්ට කෙලින්ම දාන්න පුළුවන්. හරිද? හැබැයි ඔතන මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් අපේ සිලබස් එකේ තියෙන කාරණා වලට අනුව පරමාණුවක් මගින් නැත්තම් ඉලෙක්ට්‍රෝන මගින් ශක්තිය අවශෝෂණය විමෝචනය කරනවා කියන කාරණාව නීල්ස් බෝ කියන විද්‍යාඥයාත් පැහැදිලි කරනවානේ. ඒ කියන්නේ රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතියෙන් පස්සේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ න්‍යෂ්ටියට බාහිරින් කියලා කියනවනේ. ඒ ඉලෙක්ට්‍රෝනේ න්‍යෂ්ටියට බාහිරින් තියෙනකොට ඒවා තියෙන්නේ ශක්ති මට්ටම් වල, ක්වොන්ටම් මට්ටම් වල. ඒ ක්වොන්ටම් මට්ටම් වලින් ඉලෙක්ට්‍රෝන ශක්තිය අවශෝෂණය කරගෙන ඉහළ ශක්ති මට්ටම් වලට යනවා. ශක්තිය විමෝචනය කරලා නැවත පහළ ශක්ති මට්ටම් වලට වැටෙනවා. ඔන්න ඔය කාරණාව නීල්ස් බෝ කියන විද්‍යාඥයා පැහැදිලි කරනවා. එතකොට මෙතන මෙහෙමයි. ක්වොන්ටම් කරණය කියන එක හොයාගත්තේ මැක්ස් ප්ලාන්ක්. ක්වොන්ටම් කරණයත් පරමාණුයේ ආකෘතියත් දෙකේකට සම්බන්ධ කරන්න වැඩපිළිවෙල කරේ නීල්ස් බෝ. එතකොට ඔය නිසා ඔය පරමාණු මගින් ශක්තිය අවශෝෂණය විමෝචනය කරනවා කියන සිද්ධිය නීල්ස් බෝ හොයාගත්ත කියලා කියන්න පුළුවන්. හරිද? ඒකට මේ විද්‍යාඥයෝ දෙන්නම මේකට ගලප ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පළවෙනි එකට මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා ගන්නත් පුළුවන්. නීල්ස් බෝ කියන විද්‍යාඥයව සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරිද? මොකද ඒක රූල් ගහලා වෙන් කරන්න පුළුවන් 100%ක් පැහැදිලි මායිම් මේ තැන්වල නැති නිසා. හරි. අපි දෙවෙනි ප්‍රකාශයට යමු. කුඩා අංශු සුදුසු තත්ත්වයට යටතේදී තරංග ලක්ෂණ පෙන්눔 කරයි. අන්න ඒක. ඒක නම් ගොඩක්ම වැදගත් කාරණාවක්. ඕනම වස්තුවක් තරංගමය ලක්ෂණ පෙන්වන්න පුළුවන්. නමුත් ස්කන්ධය ගොඩාක් අඩු වුණාම ඒ තරංග ලක්ෂණ ගොඩාක් ප්‍රකට වෙනවා. ඔන්න ඔහම කතාවක් කියනවා ඩී බ්‍රෝග්ලි කියන විද්‍යාඥයා.
හරිද? එයා ඒකට මෙන්න මෙහෙම සමීකරණයක් ඉදිරිපත් කරනවා. එයා ඒ සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. ලැම්ඩා සමානයි h බෙදීම mv. ලැම්ඩා සමානයි h බෙදීම mv. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්ලාන්ක් නියතයේ බෙදීම ගම්මිතාවය. මේ mv ට p කියලා දාන තැනුත් තියෙනවා. p කියලා දාලා ගන්නත් පුළුවන් ඕක. එතකොට මේ සමීකරණයෙන් කියවෙන්නේ මොකක් හරි වස්තුවකට ස්කන්ධයක් ප්‍රවේගයක් තියෙනවනේ. ඒ කියන්නේ ගම්මිතාවයක්. ඒ කියන්නේ කිසියම් වේගකින් ගමන් කරන වස්තුවකට එයාට ආවේනික වූ තරංග ආයාමයක් තියෙනවා. ඔයා දන්නවා මෙතන මේ ප්ලාන්ක් නියතය කියන එක ගොඩාක්ම කුඩා අගයක්. 10 ඍණ 34 වෙනි බලයක් නේ තියෙන්නේ. ප්ලාන්ක් නියතය ගොඩක් කුඩායි. ප්ලාන්ක් නියතය ගොඩක් කුඩා වුණාම මොකද වෙන්නේ? හැමතිස්සෙම මේ ලැම්ඩට ලැබෙන අගය ගොඩාක් කුඩා අගයක්. එතකොට අපිට ස්කන්ධය ගොඩාක් අඩු වුණොත් විතරක් ස්කන්ධය ගොඩාක් අඩු වෙනකොට ස්කන්ධය ගොඩාක් අඩු නැත්නම් මේ හරයට තියෙන අගය ගොඩාක් අඩු වෙනකොට මේ ලැම්ඩට සැලකිය යුතු අගයක් ලැබෙනවා. ඉහළ අගයක් ලැබෙනවා. ඔහොම නෙවෙන්නේ. ඇත්තටම මේ ස්කන්ධයේ ප්‍රතිලෝමව තමයි ලැම්ඩට සමානුපාතික වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? කාගේ හරි ස්කන්ධය අඩුයි නම් එයාගේ තරංගායාමයේ සැලකිය යුතු ලෙස ඉහළ අගයක් වෙනවා. කාගේ හරි ස්කන්ධය වැඩි නම් තරංගායාමය මොකක් වෙනවද? ඉතා කුඩා අගයක් වෙනවා. කුඩා වෙනවා කියන්නේ අපිට පේන්නේ නැහැ තරංග ලක්ෂණය. දැන් උදාහරණයක් හිතන්න. මම මෙහෙම හිතමුකෝ. මම ස්කන්ධය ගොඩාක් අඩු ඉලෙක්ට්‍රෝනයක්, නියුට්‍රෝනයක්, ප්‍රෝටෝනයක් ඇල්ෆාංශුවකට වගේ දානවා මේක. දැම්මහම මට මෙන්න මෙහෙම වගේ තරංගායාමයක් එනවා කියලා හිතන්නකෝ. එතකොට මට පේනවා මෙයා තරංගයක් විදිහට ගමන් කරනවා කියලා. පැහැදිලි? මට පේනවා මෙයා තරංගයක් විදිහට ගමන් කරනවා කියලා. මම ස්කන්ධය වැඩි ඉහකට දානවා. එතකොට මෙන්න මෙහෙම එකක් මට පේනවා. මෙහෙම එකක් පේනවා. ඒ කියන්නේ තරංගායාමයේ ගොඩාක් මොනාගයක්ද? අඩු වගේක්. එතකොට මේක එකපාරට දැක්කහම මට මේක තරංගයක් කියලා පේන්නේ නැහැ. මට පේන්නේ මේක මොකක් කියලාද? මේක සරල රේඛීයව ගමන් කරනවා කියලා. තරංගමය ගමනක් පේන්නේ නැහැ. හරිද? ඕක තමයි ඩී බ්‍රෝග්ලික සම්බන්ධය. ඒක එතකොට ඔයා ඔළුවට මෙහෙම දාගන්න. ඕනම වස්තුවක් යම්කිසි ප්‍රවේගකින් ගමන් කරනකොට එයාට අදාළ තරංගායමයක් තියෙනවා. හැබැයි ස්කන්ධයේ ගොඩාක්ම අඩු නම් විතරයි අපිට ඒ තරංගායමේ පැහැදිලිව පේන්නේ. ස්කන්ධයේ වැඩි නම් අපිට ඒක තරංගායමේ පේන්නේ නැහැ. ඒ තරම් කුඩා තරංගායමයක් තියෙනවා. පැහැදිලිනේ? කොහොම හරි මේ කාරණාව ඒ කියන්නේ කුඩා අංශු සුදුසු තත්ත්වයටදී තරංග ලක්ෂණ පෙන්눔 කරයි කියලා කිව්වේ ලුයි ඩී බ්‍රෝග්ලි. එතකොට 2019 පේපර් එකේ 2 සහ 4 පිළිතුරු විදියට පිළි අරගෙන තියෙනවා. 2 සහ 4 පිළිතුරු විදියට පිළි අරගෙන තියෙනවා. එතකොට ඔයා මෙතෙන්දීම මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේකට අදාළ මේ කාරණා මම කියපු කාරණාවල වැදගත් ඒවා තියෙන නිසා ඒවැ අදාළ දේවල් ඔයා පොයින්ට් ලියා ගන්න. මම වෙලාව ගන්න නැතුව දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ඔයා වීඩියෝ එක නවත්තලා ඒ වැඩේ කරගන්න. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට ඒකත් පළවෙනි පාඩමේ ප්‍රශ්නයක්. හරිද? ක්වොන්ටම් අංක කියන්නේ පළවෙනි පාඩමේ අලුතෙන් සිලබස් එකට එකතු වෙච්ච එකක්. එන ගොඩක් පරණ සිලබස් වල තිබුණ නැහැ ඔය ක්වොන්ටම් අංක මාතෘකාව. මේකේ අහන එක බලන්නකෝ. පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3. ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. එයා මේ ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කියන එක බලන්න හයිලයිට් කරලා දීලා තියෙනවා මේ. දැන් ළමයි ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න හොයන්න පුළුවන්. ඒක නිසා ඉලෙක්ට්‍රෝන යුගල් හයිලයිට් කරලා තියෙනවා. n සමානයි 3යි. n සමාන 1 කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. n සමානයි 2 කියන්නේ මම මේක මෙහෙම හිතන්නම්. දැන් න්‍යෂ්ටිය මේ පැත්තේ තියෙනවා. මෙහෙම ශක්ති මට්ටම් තියෙනවා කියලා අපි ගමුකෝ. මේක පළවෙනි මට්ටම. මෙහෙ න්‍යෂ්ටිය තියෙනවා කියලා හිතන්නකෝ. මේ දෙවෙනි මට්ටම. ඒකේ තියෙනවා 2s2p කියලා දෙකකට බෙදිලා. n සමානයි 3. ඔයා දන්නවා ඒකේ 3s තියෙනවා, 3p තියෙනවා, 3d තියෙනවා. ඔන්න ඔහමනේ එන්නේ. දැන් මේක 3s, මේක 3p, මේක 3d. ඔහමනේ තියෙන්නේ. n සමානයි 3ට අදාළ. n සමානයි 3 කියන්නේ මේ තුන් දෙනාටම එතකොට. n සමානයි 3ට අදාළ උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. ඕකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද කියලා අහන්න. ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ඔළුවේ තියාගන්න හරියට. එතකොට මම දන්නවා මෙතන s. s ට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙන්න පුළුවන්.
යුගල නම් කීයද? 1යි. ඊට පස්සේ p තියෙනවා. p ට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් පිරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් කියන එකනේ. ඉලෙක්ට්‍රෝන 6ක් කියන එක. d ට ඉලෙක්ට්‍රෝන ඔය විදිහට 10ක් පිරෙන්න පුළුවන්. මෙයා අහන්නේ පිරෙන්න පුළුවන් උපරිම ගණන්. ඔන්න බලන්නකො. මෙතන යුගල කීයද? 1යිනේ. මෙතන යුගල 3යි. මෙතන යුගල 5යි. එතකොට 1යි 3යි 4යි 4යි 5යි 9යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව කීයද? 9යි. ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව 9යි. ඉතින් ඕක දැන් ඔහොම ගන්න මහා ලොකු ප්‍රශ්නිකුත් නෙමෙයි ඕක. දැන් ඕක ඔය පැන්සලක්වත් පාවිච්චි කරන්නේ නැතුව කොලයක්වත් පාවිච්චි කරන්නේ නැතුව උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔයා පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරොත් මෙහෙම පළවෙනි මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි පිරෙන්න පුළුවන්. දෙවෙනි මට්ටමේ 8යි පිරෙන්න පුළුවන්. ඇයි 2s 2p. ඊට පස්සේ තුන්වෙනි මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18යි. 3s 3p 3d. 3s ට 2යි 3p ට 6යි 3d ට 10යි. ඔක්කොම 18යි. පැහැදිලිනේ? ඉලෙක්ට්‍රෝන 18යි කියන්නේ යුගල කීයද? යුගල 9යි. තුන්වෙනි මට්ටමට ඉලෙක්ට්‍රෝන 18ක් පිරෙන්න පුළුවන්. යුගල 9නේ එතකොට පිරෙන්න පුළුවන්. හරිද? එහෙම ගන්න පුළුවන් උත්තරේ අංක 9. ඉතින් හරි ලේසියෙන් ගත්ත හැකි මේවා. අනික ඔය පේපරේ පළවෙනි MCQ 10 ගණන් හදා ගන්න නැතුව කල්පනා කරලා ඉක්මනට අඩු කාලයක් අරගෙන කාලය ඉතුරු කරලා කරගන්න ඕන ප්‍රශ්න ඕක. පැහැදිලි? හරි. එතකොට ඔයා මේකෙත් සටහනක් දාගන්න. මේවා අර ප්‍රශ්නේ කරලා හැමම අතාරින්න නැතුව මේවා තව ටිකෙන් ටික මේවා කල්පනා කරන්න. මේවා කල්පනා කරලා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. හරිද? මේ කරපු ප්‍රශ්නවල උනත්. දැන් මේකේ තව කෙනෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්. තුන්වෙනි ක්වොන්ටම් අංකයට අදාළව SPD 3ක් තියෙනවනේ. S ගේ කාක්ෂික 1යි. D ගේ P ගේ කාක්ෂික 3යි. D ගේ කාක්ෂික 5යි. බලන්න කාක්ෂිකත් 9යිනේ එතකොට තියෙන්නේ. S ගේ 2යි. S ගේ එක කාක්ෂිකයයි. ඉලෙක්ට්‍රෝන 2යි කියන්නේ එක කාක්ෂිකයයිනේ. P ගේ කාක්ෂික 3යි. D ගේ කාක්ෂික 5යි. ඔක්කොම කාක්ෂික 9යි. ඉතින් යුගල ගාන කාක්ෂික ගානට සමානයිනේ. ඇයි කාක්ෂිකයකට පිරෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. එතකොට කාක්ෂික ගාන ඇහුවත් ඕකම තමයි. දැන් කවුරු හරි යුගල ඇහුවාම කාක්ෂික ගණන් කරලා කිව්වත් ඒත් හරි. හරි? පිළිතුරු අංක 5 එතකොට. පිළිතුරු අංක 5. හරිනේ. අපි එමු ඊළඟ ප්‍රශ්නෙට. ඔයා මේකේ සටහනක් අනිවාර්යෙන් පැහැදිලිව දාගන්න. බන්ධන පාඩමට අදාළ ඊළඟ ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? ඔක්සලේට් අයන. ඒ ඔක්සලේට් අයන අපිට ගොඩාක් තැන්වල හම්බ වෙන අයනයක් නේ. ඔයාට හොඳට හුරු පුරුදු අයනයක්. ඒකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින එක හුරු පුරුදු නැති වුණත් ඔයාට ගොඩාක් පුරුදුයි මොනවද ඒකේ මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවලිය. එයා කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙනවනේ. එයාගේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවලිය පුරුදුයි. ඒතර ඔක්සලේට් අයන ගැන ළමෙක් දැනගෙන ඉන්න ඕනේ. අනික කාබනික රසායන විද්‍යාවේ අපි කතා කරනවානේ කාබොක්සිලික් අම්ල. ඒතකොට කාබොක්සිලික් අම්ල වල මෙතෙන්දි මෙයාගේ ඩයිකාබොක්සිලේට් අයනයනේ තියෙන්නේ. දෙපැත්තම කාබොක්සිලික් කොටස් තියෙනවා. ඒතකොට මෙයාගේ සැකිල්ලකුත් දීලා තියෙනවා අපිට. මේ තියෙන සැකිල්ල බාන සැකිල්ල කොහොමද දීලා තියෙන්නේ? කාබන්ට මේ පැත්තේ ඔක්සිජන් 2යි මේ පැත්තේ ඔක්සිජන් 2යි. මම මේකේ මෙන්න මෙහෙම අඳින්න try කරනවා මේක. කාබන් තියෙනවා. මෙහෙම තව කාබන් එකක් තියෙනවා. කාබන් මෙතෙන්ට ඔක්සිජන් දෙකක් තියෙනවා. ඔහොම මෙතෙන්ට ඔක්සිජන් දෙකක් තියෙනවා. දැන් අපිට මේ සැකිල්ල දීලා තියෙනවා මේ කාබන් මේ පැත්තේ ඔය දෙකයි මේ පැත්තේ ඔය දෙකයි. මම මෙයාගේ ඉලෙක්ට්‍රෝන උගල් ටික ගණන් කරගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන උගල් ගණන් කරාම කොහොමද එන්න ඕනේ? C2O4 2- C2O4 2- නේ. කාබන්ගෙන් ඉලෙක්ට්‍රෝන 4යි. 4 වරක් 2යි. කාණ්ඩාංකයෙන් ගන්න අපි. කාණ්ඩාංකයෙන් ගන්න. ඔක්සිජන්ගෙන් කීයද? ඔක්සිජන්ගෙන් 6යි. 6 වරක් 4යි. ඔක්සිජන්ගේ කාණ්ඩාංකය 6යි. එයාගේ ඉලෙක්ට්‍රෝන 4 බැගින් කාණ්ඩාංකය 6යි. ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. මේ ඍණ දෙක ආරෝපණය කියන එකේ තේරුම
බාහිරින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කියන එකනේ. බාහිරිනුත් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන. අන්න බලන්න එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙයා ගාව 6 වරක් 4 24යි. 4 වත් 2 8යි. 24යි 8යි 32යි. 2යි 34ක් තියෙනවා. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන 34ක් තියෙනවා මේ ආයනය ඇතුලේ. ඒ කියන්නේ සංයෝජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 34යි. ඉලෙක්ට්‍රෝන යුගල 17ක් පෙන්눔 කරන්න ඕනේ. යුගල 17ක්. හරිනේ. ඔය 17න් දැනට මේකේ යුගල 5ක් අපි ඇදලා තියෙන්නේ. මේ බන්ධනයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගලයක්නේ. ඉලෙක්ට්‍රෝන යුගල 1යි 2යි 3යි 4යි 5ක් ඇදලා. බන්ධනයක් ඉරි කෑල්ලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. ඉලෙක්ට්‍රෝන යුගල ඔක්කොම 17ක් කියලා මට මෙතනින් එනවා. දැනට මං බන්ධන 5ක් ඇදලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. මේ 5 17න් අඩු කරාම තව යුගල කීයක් ඉතුරුද? 12ක් ඉතුරුයි. ඒ යුගල 12 අපි අග්‍රස්ත පරමාණු වල අෂ්ටකයේ සම්පූර්ණ කරන දානවා. මෙතෙන්ට අපි දානවා යුගල ඔන්න ඔය විදිහට. මෙතෙන්ට දානවා යුගල 3ක්. මෙයාට දානවා යුගල 3ක් ඔන්න. මෙයාට දානවා යුගල 3ක්. මෙයාට දානවා යුගල 3ක්. ඔහොම. හරි. එහෙම යුගල දැම්මට පස්සේ ඔය විදිහට යුගල දැම්මහම ඔයා දන්න ඔක්සිජන් වටේ ආරෝපණය 1 2 3 4 5 6 7 කාණ්ඩාංකයට වඩා එකක් වැඩි. ඍණ එකක ආරෝපණයක් එනවා. මෙයාට ඍණ එකක් එනවා. මෙයාට ඍණ එකක් එනවා. මෙයාට ඍණ එකක් එනවා. එහෙනම් ඍණ එක බැගින් එනවා ඔක්සිජන් පරමාණු වලට. ඊළඟට බලනවා කාබන්ගේ ආරෝපණය. කාබන් වටේ. කාබන් වටේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එයාට ධන එකක් එන්න ඕනේ. ධන එකක් එන්න ඕනේ. හරිනේ. ඔය විදිහට එන්නේ. ඔයා මේත් එක්ක මේකේ වැදගත් කොටස් ලියාගෙන යන්න. දැන් මම මෙතන ඉඳන් කල්පනා කරනවා සම්ප්‍රයුක්තීව. මම ව්‍යුහ 4 අඳින්නේ නැහැ. ඇයි අඳින්නේ නැත්තේ? කාලේ නාස්ති වෙනවනේ. මම මේකේ බලනවා මේ ධනාරෝපණය අයින් කරන්න පුළුවන් ක්‍රම මොනවද? මට පුළුවන් මේ ඔක්සිජන්ගෙන් ඉලෙක්ට්‍රෝන උගලයක් දාලා අයින් කරන්න. මේ ධනාරෝපණය නැති වෙනවා. මෙයාගෙත් පුළුවන් එහෙම අයින් කරන්න. එහෙනම් මේ 15 ඔක්සිජන් දෙකෙන් දාලා මට එක ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මම මෙතෙන්දි මේ ටික අඳිනවා. මම විභාගෙදී නම් කල්පනා කරලා ගන්න ඕනේ. ඔයා විභාගෙදී කල්පනා කරලා ගන්න ඕනේ. මම මේ දැන් තේරෙන්නේ නැති ළමයි ඉන්න හින්දා මෙතන අඳිනවා. මේ බලන්න එක ව්‍යුහයක් එතකොට. මෙතනින් මම කරන්නේ ඉලෙක්ට්‍රෝන උගලයක් ගලවලා මෙතෙන්ට දානවා. මෙන්න මෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝන උගලයක් ගලවලා මෙතෙන්ට දාලා බන්ධනයක් කරනවා මම. පැහැදිලිද? බන්ධනයක් කරනවා. එතකොට බලන්න මෙතන ඉන්නේ දිත්ත බන්ධනයක් නේ. මෙතන ඉන්නේ දිත්ත බන්ධනයක්. දැන් මේ ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන 6යි. ගැටලුවක් නැහැ. ඔය විදිහටම මම මෙතනත් ඉලෙක්ට්‍රෝන උගලයක් ගලවලා මෙතෙන්ට දානවා. ඉලෙක්ට්‍රෝන උගලයක් ගලවලා මෙතෙන්ට දානවා. ඒක එතකොට කොහොමද එන්නේ? ඒකෙත් එනවා දිත්ත බන්ධනයක්. මේ කාබන් සහ ඔක්සිජන් අතර. මේක ඔක්සිජන් එකක් නේ. ඔය විදිහට. මේ උඩ දෙන්න හැමම තියෙනවා. උඩ ඔක්සිජන් පරමාණු වලට මම මුකුත් කරේ නැහැ. මෙතනත් උඩ ඔක්සිජන් පරමාණුවක් එනවනේ. ඒගොල්ලන්ට මම මුකුත් කරේ නැහැ. ඕක එක ව්‍යුහයක්. ඕක එක ව්‍යුහයක්. පහලින් දිත්ත බන්ධන දෙක දැම්මා එක ව්‍යුහයක්. දැන් ඔයාලට තේරෙනවානේ උඩට දිත්ත බන්ධන දෙක දාන්න තව ව්‍යුහයක් එනවා. වම් පැත්තේ උඩට දිත්ත බන්ධනය දාලා දකුණු පැත්තේ පහළ දිත්ත බන්ධනය දාන්න තව එකක් එනවා. දකුණු පැත්තෙන් උඩට දාලා වම් පැත්තෙන් පහළ දාන්න තව දිත්ත බන්ධනයක් එනවා. එහෙම ගත්තාම ව්‍යුහ 4ක් අඳින්න පුළුවන්. ඔයා මේ ටික ලියාගෙන නිසා මම මේ ටික මකනවා. මම මෙතනින් අඳිනවා ව්‍යුහ ටික. මම මෙතන එක ව්‍යුහයක් ඇඳා. ඊට බලන්න තව ව්‍යුහයක් මම මෙතන අඳිනවා. ඍණ එකයි ඔය විදිහට මම මෙතෙන්ට දානවා දිත්ත බන්ධනයක්. ඔය විදිහට. ඔහොම. දැන් මේක තව ව්‍යුහයක්. දැන් මේ ව්‍යුහයට වඩා අර ව්‍යුහේ වෙනස්. ඊට පස්සේ මම තව ව්‍යුහයක් අඳිනවා මෙහෙම. උඩටම දිත්ත බන්ධන දෙක දාලා ව්‍යුහයක් අඳිනවා. පහළට එතකොට ඔක්කොම තනි බන්ධන. හරි. ඒකට සම්ප්‍රයුක්තව දැන්ට ගියේද? මේක එකක්,
මේක එකක් මේක එකක්. සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනයි දැනට. මෙයාව ගන්න බෑ සම්ප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. මෙයාට අපි කියන්නේ සැකිල්ල කියලා. මෙයාව ගන්න බෑ. මම ඊට පස්සේ තව ව්‍යුහයක් අඳිනවා. මම මේ ටික පොඩ උඩට ගිහිල්ලා මම තව ව්‍යුහයක් අඳිනවා මෙහෙම. මම ඊළඟට අඳින ව්‍යුහය මේ විදිහ එකක්. මෙන්න මෙහෙම. මේක එතකොට දැන් අපේ පහලින් දෙකක් තියෙනවා උඩින්ම දෙකක් තියෙන හේකුත් තියෙනවා. හරි? උඩින්ම දෙකක් තියෙන හේකුත් තියෙනවා. මෙන්න මේ විදිහේ ව්‍යුහයක් නැහැනේ. මේ බලන්න. මෙතෙන්ට දිත්ත බන්ධනය දාලා මෙතෙන්ට තනි බන්ධනය. විභාගෙදී නම් මේවා අඳින්නේ නැහැ මෙහෙම. මෙච්චර වෙලා ගත කරන්න බෑ ඔය ප්‍රශ්නයකට විභාගෙදී. මේ විදියට ඔය විදිහ එකක් එනවා. එතකොට ආට පැහැදිලි සම්ප්‍රයුක්තව කීයක් එනවද ඔක්කොම? 4ක් එනවා. සම්ප්‍රයුක්තව 4ක් එනවා. එතකොට ඔයාලට මේ ව්‍යුහය ගන්න බෑ සම්ප්‍රයුක්තවයක් විදියට. මම ඒක වෙනම මේ කොටු කරලා පෙන්නන්නම්. මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නෙමෙයි. මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නෙමෙයි. මෙන්න මෙයා. මෙයාට අපි කියන්නේ මොකක් කියලාද? මෙයාට අපි කියන්නේ සැකිල්ල කියලා. ඔය සැකිලි ව්‍යුහයට ඉලෙක්ට්‍රෝන ගාලා දාලා තියෙන්නේ. මේ සැකිලි ව්‍යුහේ කාබන් මත ධනාරෝපණයක් තියෙනවා. ඒ ධනාරෝපණය අයින් කරලා තියෙනවා මම. මෙතන එතකොට එක ව්‍යුහයක් එනවා. ඒක අයින් කරන විදි ටික අපි බලන්නේ. පහලින් දිත්ත බන්ධන දෙක දානවා. මේකේ උඩින් දිත්ත බන්ධන දෙක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩින් වම් පැත්තේ පහලින් දාලා තියෙනවා. ඊළඟ එකේ වම් පැත්තේ ඉහළින් දකුණු පැත්තේ පහලින් දිත්ත බන්ධනය දාලා තියෙනවා. සම්ප්‍රයුක්තව එතකොට 4ක් අඳින්න පුළුවන්. අර සැකිල්ල අපි ගන්නෙ නෑනේ. සම්ප්‍රයුක්තව 4යි. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ මොකද්ද? උත්තරේ එන්න ඕනේ උත්තරේ අංක 3 සම්ප්‍රයුක්තව 4ක් අඳින්න පුළුවන්. පැහැදිලි? ඒතකොට මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔයගොල්ලෝ සම්ප්‍රයුක්තව 4 ඇඳ ගන්න. හරි. ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් වෙලාවට තියෙන ඔය කාබන්ගේ ඔක්සිකරණාංකය හොයන අවස්ථා තියෙනවනේ ඔක්සලේට් වල. කාබන්ගේ ඔක්සිකරණාංකය හොයන්න තියෙනවා. එතකොට ওই ව්‍යුහය දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඔය සම්ප්‍රයුක්ත ව්‍යුහයෙන් මොන ව්‍යුහයක් භාවිතා කරලා ඔක්සිකරණාංකය හෙව්වත් වෙනසක් වෙන්න බෑ. සෑම තැනකම එකම ඔක්සිකරණාංකයක් එන්න ඕනේ. හරි. මම ඊළඟට යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේක හරියනේ පිළිතුර එතකොට 4. සම්ප්‍රයුක්තව 4ක් අඳින්න පුළුවන්. මම එනවා ඕගනික් වල නාමකරණයේ ප්‍රශ්නයක්. ඒතර ඔයාලට මේ ප්‍රශ්න රටාව පුරුදුයි. පාස් පේපර් කීපයක් කරගෙනකොට ඔයා දන්නවා සම්ප්‍රයුක්තව ප්‍රශ්නයක් හම්බ වෙනවා. පළවෙනි පාඩමේ ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම පරමාණු කිව්ව සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඒ ඔයාගේ ප්‍රශ්න අපිට පුරුදුයිනේ. පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ හැමදාම ඔය වගේව තියෙනවා. මේක එතකොට මේ හැබැයි විභාගෙදී පොඩි එකක් වුණා. මේකට ඕල් තමයි හම්බුනේ. ඒකට හේතුව මේ වෙන මාධ්‍යයක පේපර් එකේ ප්‍රශ්නයක් හින්දා අපිට මේකට උත්තරයක් ගන්න පුළුවන්. විභාග පේපර් එකක් ඔයාලට බැලුවහම ඕල් කියලා තියෙන්නේ. අපි මේක නම් කරන හැටි පොඩ්ඩක් බලමු. අපි මේ සංයෝගය ගන්නවා. මේ සංයෝගය ගත්තාම ඔයාලට තේරෙනවා මේකේ තියෙනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ තුනක්. එකක් තමයි මෙන්න මේ කෙරවල තියෙන OH කාණ්ඩය. දෙවනුවට මේ කෙරවලේ තියෙනවා NH2 කාණ්ඩය. හරිද? ඔයාලට මතකයිනේ අර නාමකරණයේදී අපි භාවිතා කරනවා ප්‍රමුඛතා පිළිවෙලක්. ඒ ප්‍රමුඛතා පිළිවෙල අනුව ඔන්න ඔය තුන් දෙනා වර්ග කරාම ඔය මැද්දේ තියෙන CO කාණ්ඩයේ තියෙන්නේ. එයා තමයි ප්‍රමුඛතාවයේ වැඩිම එක්කෙනා. අපි කියන්නේ එයාට මොකද්ද? කීටෝන කාණ්ඩය. එයාගේ තමයි ප්‍රමුඛතාවයේ වැඩි. එතකොට මේ ප්‍රමුඛතාවයේ වැඩි කීටෝන කාණ්ඩයට අපි මේකේ ප්‍රමුඛ ස්ථානය දෙනවා. එහෙනම් මේ සංයෝගය OH තිබුණට ඇල්කොහොලයක් නෙමෙයි. NH2 තිබුණට ඇමීනයකුත් නෙමෙයි. C දිත්ත බන්ධනයේ ඕ කාබනයිල් තියෙන කීටෝනයක් මේක. එහෙනම් ඔයා මේක නම් කරන්න ඕනේ කවුරු විදියටද? මේක නම් කරන්න ඕනේ ඔයා කීටෝනයක් විදියට. පැහැදිලිනේ? හරි. එතකොට මම මේ කීටෝන නම් කරන නීති ටික භාවිතා කරනවා. ඔයා දන්නවා කීටෝන නම් කරනකොට මේ කීටෝන වල කාබන්ට අඩුම අංකයන දිශාව ඉඳලා අංක දානවා. එහෙනම් ඔයා දන්නවා අංක දාලා තියෙන්නේ මේකේ රෝලේ ඉඳලා. එතකොට 1යි 2යි
මම පොඩියට දාගෙන යනවා කාබනයිල් කාබන් දෙකයි. මේ කාබන් 3යි. මෙයා 4යි, මෙයා 5යි. කාබන් 5ක් තියෙනවා. ඔන්න කාබන් දාමේ අංක දැම්මා. කාබන් දාමේ අංක දාන්න භාවිතා කරන නීතිය මොකද්ද? නීතිය කීටෝනයක නම් කාබොනයිල් කාබන්ට අඩුම අංකය ලැබෙන දිශාව සිට අංකය දී යුතුයි. ඔයාලට තේරෙනවා මේ පැත්තේ දැන් අංක දැම්මම අංක 2 ඉන්නේ. මෙහෙන් දැම්මොත් එහෙම අංක 1 2 3 4 ඉන්නේ. වැරදීනේ. අඩු අංක ඉන්නේ මෙහෙට. අංක දාලා ඉවරයි. ඊට පස්සේ ආදේශ කාණ්ඩ නම් කරන්න එපා. ඒගොල්ලෝ 9 මුලට එකතු කරනවානේ. මෙයාට අපි ලියන්නේ 1 ඇමයිනෝ කියලා. ඔයා දන්නවනේ යාගේ නම 1 ඇමයිනෝ. මෙයාගේ නම මෙයාට කියන්නේ අපි මොකද්ද 5 හයිඩ්‍රොක්සි. 5 හයිඩ්‍රොක්සි කියලානේ අපි කියන්නේ මෙයාට. 5 හයිඩ්‍රොක්සි. එතකොට අපි මේක මේ නම ලියමු දැන් ওই ටිකත් එකතු කරලා. එහෙනම් ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට 1 ඇමයිනෝ මුලට එන්න ඕනේ. හරි. මම නම ලියනවා මෙහෙම. 1 ඇමයිනෝ මුලට එන්න ඕනේ. 1 ඇමයිනෝ. ඊට පස්සේ 5 හයිඩ්‍රොක්සි. ඔයා දන්නවා අකුරකුයි ඉලක්කමකුයි අතර ඉරි කැලලක් එන්න ඕනේ. 1 ඇමයිනෝ 5 හයිඩ්‍රොක්සි. 5 හයිඩ්‍රොක්සි. මෙතන නම ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පෙන්ට් කියලා ලියනවා. කාබන් 5 නිසා පෙන්ට්. කාබන් 5 නිසා පෙන්ට්. කොහොමද කීටෝනේ? තියෙන තැනත් එක්ක ඕන් කියලා ලියන්න ඕනේ. පෙන්ට් 2 ඕන්. පෙන්ට් ඒන් එකක් වෙනවා. ඇයි ඒන් එකක් එන්නේ? මේක ඇල්කේන දාමයක් නේ. ද්විත්ව බන්ධන නෑනේ. ත්‍රිත්ව බන්ධන නෑනේ. කාබන් දාමයේ තනි බන්ධන විතරයි තියෙන්නේ කාබන් අතර. එතකොට ඒකට අපි කියන්නේ ඇල්කේන දාමයක්. එහෙනම් පෙන්ට් දාලා ඒන් කියලා ප්‍රත්‍යක් දාන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පෙන්ට් කියන්නේ කාබන් 5යි කියන එක. ඒන් කියන්නේ ඇල්කේන දාමයක් කියන එක. ඔයා ඕක මැද්දේ ද්විත්ව බන්ධනයක් තිබුණා නම් කොහේ හරි ඔයා ඔකට දාන්නේ ඊන් කියලා. එතකොට ඇල්කීන දාමයක්. ප්‍රධාන දාමේ වර්ගය මොකක්ද කියලා ඔය ලියන්න. පෙන්ටන් අපි ලියාගෙන යන් 2 ඕන්. හරිද? අපිට ඕක මෙහෙම ලියන්නත් පුළුවන්. 1 ඇමයිනෝ 5 හයිඩ්‍රොක්සි මේ දෙකේ ඉලක්කම එළියට ගන්න පුළුවන්. ඔයා දන්නවනේ 2 පෙන්ටන් නෝන් 2 පෙන්ටනෝන් පෙන් ANONE 2 පෙන්ටනෝන්. එහෙම ගත්තාම පිළිතුර අංක මෙන්න මේක හරි. මෙන්න මේ පිළිතුර අපිට හරි කියලා ගන්න පුළුවන්. මෙන්න මේක උත්තරය අංක 3 හරි කියලා ගන්න පුළුවන්. හරි. ඔයා ඕකෙත් අඩුපාඩු හදාගන්න වෙනම කටුවැඩ කොලයක් අරගෙන නම පැහැදිලිව ලියලා ඕක ලියා ගන්න ඕනේ වීඩියෝ එක නවත්තලා. හරි. මේක හරිම සරල ප්‍රශ්නයක්. පළවෙනි පාඩමේ ප්‍රශ්නයක් විද්‍යුත් ක්‍රියාතාව සම්බන්ධයෙන්. ඒතකොට පළවෙනි පාඩමේ අග කොටසේ තියෙනවා විද්‍යුත් ක්‍රියාතාව ටික. ඔයා අනිවාර්යෙන් පළවෙනි මූලද්‍රව්‍යයේ 20 සඳහා ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ක්‍රියාතාව මතක තියෙන්න ඕනේ. හරිද? පළවෙනි මූලද්‍රව්‍යයේ 20 සඳහා. ඒකෙත් රටාවක් තියෙන්නේ. හරි ලේසි මතක තියාගන්න. මහා අමාරු දෙයක් නෙමෙයි. අපි ඒක නිකමට මම මෙන්න මෙහෙම ලියන්න. හයිඩ්‍රජන් වල 2.1යි. ඒක වෙනම මතක තියාගන්න. හයිඩ්‍රජන් 2.1යි. ඊට පස්සේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුෝරින්. නියෝන්ට විද්‍යුත් ක්‍රියාතාවයක් නැහැනේ. ඊට පස්සේ තියෙනවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ඔහොම ගත්තොත් මේකයාගේ 1.0යි, 1.5යි, 2.0යි, 2.5යි, 3.0යි, 3.5යි, 4.0යි. බලන්න දශම 5 ගාන එකතු කරගෙන යන්න තියෙන්නේ. ඕන කෙනෙකුට මතක තියාගන්න. ලිතියම්ට එකක් දානවා. එතන ඉඳලා අර පැත්තට දාන්න. ඔකට අපි කියනවා ලයිනස් පෝලිං පරිමාණය කියලා. ඊට පස්සේ අපි සෝඩියම් ගෙදල් ලියාගෙන යන්න.
සෝඩියම්ගේ ඔයා දන්නවා 0.9යි. සෝඩියම්ගේ 0.9යි. 0.9යි. මෙයා 1.2යි. 1.5යි. 1.8යි. 2.1යි. 2.4යි. sorry 2.5යි. 3.0. ඔය වගේ අගය. මෙයා පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හරි. එක එක තැන්වල පොඩි පොඩි දත්තවල වෙනස්කම් තියෙන්න පුළුවන්. පළවෙනි දශම ස්ථානෙට ආසන්නව ගත්තාම කොහොමද? ඉතින් මේ ටික ඕන ළමයෙකුට මතක තියෙන්න ඕනේ. ඇයි හැම තැනකම යෙදෙනවනේ විද්‍යුත් ඍණතා ටික. ඔය බන්ධනයක ද්‍රව්‍යතාවය හොයන්න විද්‍යුත් ඍණතාවය ඕනේ. පළවෙනි පාඩම කම්ප්ලීට් ළමයෙක් ඕක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. කෙමිස්ට්‍රි කරන ළමයෙක් වුණාම. ඔක්සිකරණ අංකයක් නිර්ණය කරන්න විද්‍යුත් ඍණතාවය දැනගෙන ඉන්න ඕනේ. ඕගනික් වල සක්‍රියක වික්‍රියක හොයන්න විද්‍යුත් ඍණතාවය දැනගෙන ඉන්න ඕනේ. විද්‍යුත් ඍණතාවය සෑම තැනකම යෙදෙන එකක්. ඒකෙන්ද හොඳට මතක තියෙන්න ඕනේ. අපි බලමු මේකේ ප්‍රශ්නෙට උත්තරේ. වැඩිම වෙනසක් තියෙන්නේ කොහෙද කියලා අහන්නේ. වැඩිම වෙනසක්. බෝරෝන් සහ ඇල්මිනියම් බලමු. බෝරෝන්ගේ කීයද? 2යි. ඇල්මිනියම්ගේ 1.5යි. මේ දෙන්නගේ වෙනස 0.5යි. බෙරලියම් සහ ඇල්මිනියම්. බෙරලියම් 1.5යි. ඇල්මිනියම් 1.5යි. මෙතන එතකොට බිඳුවක් වගේ එන්නේ. ඇයි බිඳුවක් වගේ කියන්නේ? බිඳුව කිව්වහම ඉවරයි. එහෙම කියන්න බැරි. අපි හරියටම දන්නේ නැහැ බෙරලියම් 1.5යි ඊළඟ දශම ස්ථානේ දන්නේ නැහැනේ අපි. ඇලුමිනියම් 1.5යි කියලා ලිව්වට ඊළඟ දශම ස්ථානේ දන්නේ නැහැනේ. හරියටම 1.5 නෙමෙයි ඊළඟ දශම ස්ථාන දීලා නැහැනේ අපේ දත්තවල. එතකොට බිඳුවම කියලා ගන්න බෑ. බිඳුව වගේ. හරි බිඳුව වගේ. බෝරෝන් සහ උත්තරේට එන්නේ නැහැ කොහොමද ඒක එතකොට? බෝරෝන් සහ සිලිකන්. බෝරෝන් 2.0යි සිලිකන් 1.8යි. හරිනේ? බෝරෝන් 2.0යි සිලිකන් 1.8යි 0.2ක් වගේ. බෝරෝන් සහ කාබන්. බෝරෝන් 2.0යි කාබන් 2.5යි. අන්න වෙනස 0.5ක් එනවා එතන. 0.5ක්. 0.5ක්. ඇලුමිනියම් සහ කාබන්. ඇලුමිනියම් 1.5යි. කාබන් 2.5යි. මෙතන වෙනස එකක් එනවා. මෙතන වෙනස එකක් එනවා. එකක්. ඒක තමයි ලොකුම අගේ. එහෙනම් උත්තරේ මේක. මොකක්ද උත්තරේ? උත්තරේ 5. ඇලුමිනියම් සහ කාබන් අතර තමයි මොකද්ද වැඩිම විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන්නේ. ඒකට එක අතකින් මේ ප්‍රශ්න මේ අර O level ළමයෙකුට උනක් කරන්න පුළුවන්. ඒ A level ළමයින්ව පහත් කරලා කියනවා නෙමෙයි නිකන් හිතන්නකෝ මේ ඉලක්කම් ටික දෙනවා. මේ ටික අපිට පාඩම් කරලා කරගන්න කියලා තියෙනවනේ. තැන් කීපයක මේවා තියෙනවනේ. රිසෝස් බුක් එක ගත්තත් තියෙනවා. ගුරුවත් පොතේ ගත්තත් උගන්වන්න කියලා කියනවා. තැන් ගොඩක උගන්වනවා. බන්ධන පාඩමේදී උගන්වනවා. පළවෙනි පාඩමේ උගන්වනවා. හරි ගණනය කිරීම වලදී ඔක්සිකරණාංක හොයනකොට කියනවා. ඒ හැමතැනකදීම කිව්වහම මේ ටික මේ 20 මතක තියාගෙන ඉන්න ඕනේ කොහොම හරි. අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒකෙත් රටාවක් නේ තියෙන්නේ. එකින් එක වෙන වෙනම මතක තියාගන්න දෙයක්වත් නැහැනේ. ඉතින් අපරාධේ මේ වගේ ප්‍රශ්න මග අරගන්න. හරි. ඒ උත්තරේ අංක 5 පිළිතුරු අංක 5. ඔයා පැහැදිලිව ලියා ගන්න. තව ඊට අමතරව පොටෑසියම්ගේ කැල්සියම්ගේ විද්‍යුත් ඍණතා දැනගෙන ඉන්න පුළුවන් නම් වටිනවා. අනික කාණ්ඩික පහළට විද්‍යුත් ඍණතා අඩු වෙනවා. කාණ්ඩික පහළට විද්‍යුත් ඍණතා අඩු වෙනවා. ඒවා මතක තියෙන්න ඕනේ. කාගේ හරි විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙනවා නම් එයාගේ ඔක්සි කාරක ගුණය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙනකොට ඔක්සි කාරක ගුණය වැඩි වෙනවා. කාගේ හරි විද්‍යුත් ර්ණතාවය අඩු වෙනකොට එයාගේ ඔක්සි හාරක ගුණය වැඩි වෙනවා. ඒ ඔන්නෝම කාරණා ටිකක් තියෙනවා. ඒවා පොඩ්ඩක් නැවත නැවත තේරුම් අරගෙන මේ වගේ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලියන්න ඕනේ. අපි ඉක්මනට එනවා ඊළඟ ප්‍රශ්නෙට. මේකට උත්තරේ පහරනේ. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. අණුවක් දීලා තියෙනවා. H2NNO කියලා අණුවක් දීලා තියෙනවා. මේ අණුවේ සැකිල්ල මේකලු. මෙයා අහනවා නයිට්‍රජන් පරමාණු දෙක අවට N1 N2 ලෙස ලේබල් කර ඇත ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය සහ හැඩය. දැන් අපි මේකේ සැකිල්ල අඳිමු. නැත්තම් ලුයිස් තිත්තිර ව්‍යුහේ අඳිමු. එන්දරන් ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? හැබැයි බහුවර්ණ ප්‍රශ්නවල 100%ක් නිවැරදිව ඔක්කොම ෆයි බන්ධන සිග්මා බන්ධන ලකුණු කරලා එහෙම ගන්න ඕනෙත් නැහැ. මොකද වටේ එකසර ටිකයි බන්ධන ටිකයි ලකුණු වෙනකොටම මට හැඩයයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියයි කියන්න පුළුවන්. හරි? එහෙම කියන්න පුළුවන් ළමයෙකුට. අපි බලමු.
ඒක කියනවා මෙන්න මෙහෙම. H තියෙනවා. N තියෙනවා. NO. ඔන්න ඔකනේ අපිට දීලා තියෙන්නේ. මේක අණුවක්. මේකේ ආරෝපණ නැහැ. මම බලනවා මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද කියලා. හයිඩ්‍රජන්ගෙන් එක් වරක් 2යි. නයිට්‍රජන්ගෙන් 5 වරක් 2යි. ඔක්සිජන් එකක් තියෙනවා 6යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5 වරක් 2 10 16 2 18ක් තියෙනවා. යුගල 9ක් තියෙනවා. ආ බලන්න 9න් 1යි 2යි 3යි 4ක් දැන්ට ලකුණු කරලා තියෙනවා. ඔය බන්ධනයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගලයක්. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. ඒක දැන්ට ලකුණු කරලානේ තියෙන්නේ අපි. දැන් මම ඊළඟට මේකේ ඔය ටික ලකුණු කරනවා. යුගල් 9න් මේ 4 අඩු කරාම 5ක් එනවනේ. මෙයාටමයි යුගල 3ක් ලකුණු කරන්න ඕන ඔහොම. මෙයාට යුගලයක් ලකුණු කරනවා. මෙයාට යුගලයක් ලකුණු කරනවා. මෙයාගේ ආරෝපණය ඍණ 1යි. මෙයාට 1 2 3 4 ධන එකක ආරෝපණයක් ලැබෙනවා. ඔය විදිහට. ඊට පස්සේ මම යුගලයක් ගලවලා මෙතෙන්ට දානවා. දැන් මට ව්‍යුහයක් හැදෙනවා මෙන්න මෙහෙම. H එකයි N එකයි H එකයි N එකයි දිත්ත බන්ධනය O. ඔය විදිහට. දැන් අපිට දීලා තියෙනවා මේවට අංකණයක්. මේවට අංකණයක් දීලා තියෙනවා. මෙයාට කියනවා N1 නයිට්‍රජන්. මෙයාට කියනවා N2 නයිට්‍රජන් කියලා කියනවා. N2 නයිට්‍රජන් කියලා කියනවා. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ මෙහෙම. මෙයාගේ වටේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය පිරමිඩීයයි. එහෙනම් N1 නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය පිරමිඩීයයි. N2 නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. මෙතන සිග්මා තියෙනවා ෆයි තියෙනවා. අපි සලකන්නේ සිග්මා බන්ධන ගැන විතරනේ. එහෙම ගත්තාම මේ නයිට්‍රජන් වටේ සිග්මා 2යි එකසර 1යි. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හැඩය කෝණිකයි. මෙයාගේ හැඩය කෝණිකයි. පැහැදිලි? එතකොට උත්තරේ ওই විදිහට ගන්න පුළුවන්. N1ට N2ට ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය වෙන වෙනම හැඩය වෙන වෙනම ওই විදිහට ගන්න පුළුවන්. හරි? මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. එතකොට ඔන්න ඔක උත්තරේ අංක 1 එනවා ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 ගොඩාක්ම යෙදෙන ප්‍රශ්නයක්. අපි ගොඩාක්ම දන්න ප්‍රශ්නයක් ඇත්තටම. බෙන්සීන්ගේ ව්‍යුහය ගැන ගොඩාක් අපි ඉගෙන ගන්නවා. බෙන්සීන්ගේ කෙකුලේ ව්‍යුහ, ඊට පස්සේ මුහුම් කාක්ෂික ව්‍යුහ, ඊට පස්සේ අපි කතා කරනවා මේ ඒගොල්ලන්ගේ සම්ප්‍රයුක්තතා ශක්තිය ගැන, කෙකුලේ ව්‍යුහ ප්‍රතික්ෂේප වෙන්න හේතු බන්ධන දිග ගැන, සම්ප්‍රයුක්ත මුහුම ගැන එහෙම කතා වෙනවානේ. අපි බලමු මේක මොකක්ද කියලා. පහත දැක්කන ප්‍රකාශ අතුරින් බෙන්සීන් පිළිබඳව වැරදි ප්‍රකාශය මොකද්ද? වැරදි ප්‍රකාශය මොකද්ද කියලා. හරි? අපි බලමු මෙහෙම බෙන්සීන්ගේ සම්ප්‍රයුක්ත මුහුම පහත දී ඇති ආකාරයට පෙන්වනු ලැබේ. මේක බෙන්සීන් දැනගෙන ඉන්න ඕනෙත් නෑ. ඔයාට තේරෙනව මොකක්ද? සම්ප්‍රයුක්ත මුහුමක් අඳින්නේ නෑ මැද්දට ඊතල දාලා. මැද්දට අර දෙපැත්තට දාන සම්ප්‍රයුක්ත ඊතලය දාලා අපි අඳින්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. මේ අතර තියෙන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. මේ සම්ප්‍රයුක්ත මුහුම නෙමෙයි මේ. මෙයා කියනවා සම්ප්‍රයුක්ත මුහුම කියලා මේක. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. ඉතින් උත්තරේ හම්බ වෙනවා ප්‍රශ්නේ පටන් ගන්නකොට. හරි. ඔය තියෙන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඔය ඇඳලා තියෙන බෙන්සීන්. සම්ප්‍රයුක්ත මුහුම නෙමෙයි. මම මේක බෙන්සීන් දැනගෙන නෙමෙයි කියන්නේ. මොකක්ද දිහා බලලා. අර මැද්දේ තියෙන සම්ප්‍රයුක්තතා ඊතලයේ දිහා බලලා කීත හැකියි. සම්ප්‍රයුක්ත මුහුමක් කියන්නේ මෙන්න මෙහෙම එකක් නේ. මේ දෙකේම අතරමැදි එකක්. අපි අඳින්නේ මෙන්න මෙහෙම එකක්. ඔහොම අපිට ගන්න පුළුවන් ඔන්න ඔහොම. ඔය විදිහ එකක්. ඔහොම එකක් අඳිනවනේ. ඔක තමයි සම්ප්‍රයුක්ත මුහුම කියන්නේ. ඇත්තටම පවතින සම්ප්‍රයුක්ත මුහුම. ඔය තියෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙක. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. ඊතුරු ප්‍රකාශ හරි ඇති. අපි හරිද කියලා චෙක් කරමු. මේ බලන්න. බෙන්සීන්ගේ කාබන් පරමාණු 6ම sp2 මුහුම්කරණයට භාජනය වී ඇත. sp2 මුහුම්කරණ. ඒක හරි. බෙන්සීන්ගේ කාබන් පරමාණු 6ම sp2 මුහුම්කරණයේ තියෙන. ඒක වැරද්දක් නෑ. බෙන්සීන්ගේ ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එකම අගයක් ගන්න. දැන් මෙහෙමනේ. කවුරු හරි මෙහෙම ව්‍යුහය අඳිනවා.
බෙන්සීන්ට මෙහෙම ව්‍යුහය අඳින්න. ඇඳලා ළමයෙකුට මෙහෙම කල්පනා කරන්න පුළුවන්. මේකේ තනි බන්ධන තියෙනවා, දිත්ත බන්ධන තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන විදිහට තනි බන්ධන දිගයි, දිත්ත බන්ධන නම් කොටයි. එහෙනම් බන්ධන එකිනෙකට වෙනස් කියලා. ඇත්තටම බෙන්සීන්ගේ තියෙන්නේ මේ ව්‍යුහය නෙමෙයිනේ. ඇත්තටම තියෙන්නේ මේ ව්‍යුහය නෙමෙයි. ඇත්තටම තියෙන්නේ මොකක්ද? ඇත්තටම තියෙන්නේ මේ සම්ප්‍රයුක්ත මුහුම. එහෙනම් මේ මුහුමේ බන්ධන දිගවල ඔක්කොම එක සමානයි. 139 පිකෝමීටර්. මේකත් 139යි. මේකත් 139යි. හරි. ඕකත් කෙකුලේ ව්‍යුහයේ ප්‍රතික්ෂේප වෙන්න හේතුවක්නේ. කෙකුලේ කියන්නේ කොහොමද? මෙහෙම ව්‍යුහයක්නේ. කෙකුලේ කියන විද්‍යාඥයා කියන්නේ මෙහෙම. එයා කියන්නේ දිත්ත බන්ධන, තනි බන්ධන, දිත්ත බන්ධන, තනි බන්ධන මාරු වෙවි තියෙනවා කියලා. එහෙම වුණොත් ව්‍යුහයේ එක බන්ධනයක් කොටයි, එකක් දිගයි, එකක් කොටයි, එකක් දිගයි වෙනවා. ඇත්තටම තියෙන්නේ කෙකුලේ ව්‍යුහ නෙමෙයි. ඒවැ සම්ප්‍රයුක්ත මුහුමක්. ඒ සම්ප්‍රයුක්ත මුහුමේ මේ වගේ ආකාරයක් තියෙනවා. මෙයා කෙකුලේ ව්‍යුහයට වඩා මවුලයට කිලෝජූල් 152කින් විතර ස්ථායී වෙනවා. අපි ඒකට කියනවා සම්ප්‍රයුක්තතා ශක්තිය කියලා. ළමයි දැනගෙන ඉන්න ඕනේ ඒවා. කාබන් තනි බන්ධන දිග පිකෝමීටර් 154යි. අවශ්‍ය නම් නෝට්ස් දාගන්න. තනි බන්ධන දිග 154යි. කාබන් දිත්ත බන්ධන දිග 134යි. හැබැයි බෙන්සීන්ගේ තියෙන 139යි. ඔයාලට තේරෙනවා 154ට වඩා අඩු 134ට වඩා වැඩි අගයක් තමයි බෙන්සීන්ට තියෙන්නේ. ඒ කියන්නේ බෙන්සීන්ගේ තියෙන මොකද්ද? අතරමැදි බන්ධන ස්වභාවයක් තියෙනවා. තනි බන්ධනත් නොවන, දිත්ත බන්ධනත් නොවන අතරමැදි බන්ධන ස්වභාවයක්. ආංශික දිත්ත බන්ධන කියලා කියන්න පුළුවන් ඒ වගේ එකක් ඔය තියෙන්නේ. හරිනේ. එහෙනම් බන්ධන දිග සමානයි. ඒක හරිනේ. බෙන්සීන්නේ සියලු කාබන් හයිඩ්‍රජන් බන්ධන කෝණවල එකම අගයක් ඇත. ඔව්නේ. දැන් අපි මෙන්න මේ වගේ තැනක් ගමු. මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. මේ කෝණය 120යි. මේ කෝණය 120යි. මේ ඇතුලේ කෝණෙත් 120යි. කාබන් 120යි. කාබන් හයිඩ්‍රජන් 120යි. ඒ කියන්නේ මෙතනින් මෙහෙම ගියාමත් දැන් ඔකේ යන්න පුළුවන් ආකාර තියෙනවනේ. මෙහෙම ගන්න පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට යන්න පුළුවන්. ඔය තියෙන්නේ. මේ බන්ධනේ 120යි. මේ බන්ධනේ 120යි. මෙහෙන් ඇවිල්ලා මෙහෙට ගියත් 120යි. මෙහෙන් ඇවිල්ලා මෙහෙට ගියත් 120යි. මෙතන කෝණය ඔහොම ගානට 120 ගානේ තුනට බෙදිලා තියෙන්නේ. හරි. එහෙනම් කාබන්ගේ බන්ධන කෝණ ඔක්කොම 120යි. නැත්තම් ඔයාලට අතනිනුත් ගන්න පුළුවන්. මුහුම් කරන sp2 වෙනකොට අනිවාර්යෙන් බන්ධන කෝණය මොකක් වෙනවද? 120ක් වෙනවනේ. එක සරව ගාල නැත්තම් 120ක් වෙනවා. ඔහොම. හතරත් හරි. පහ. බෙන්සීන්නේ හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එකම තලයක පිහිටයි. ඔව්නේ. තලීය ව්‍යුහයක්නේ sp2 නාම හැදෙන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා, මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා, මෙතන හයිඩ්‍රජන් තියෙනවා. එතන මේගොල්ලෝ ඉන්න තලයේම තමයි මේ හයිඩ්‍රජන් ඉන්නේ. එයා ඉන්න තලයේමයි මෙයා ඉන්නේ. මෙතන හයිඩ්‍රජනුත් එහෙමයි. මෙයාත් එහෙමයි. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු ඔක්කොම එකම තලයක ඉන්නේ. ඒක හරි. පරමාණු සියල්ල එකම තලයක පිහිට. පහත් හරි. අපි නිකන් සෙල්ලමට වගේ අනිත් ඒවා හරියද බැලුවේ අපිට උත්තරේ හම්බුණානේ පටන් ගන්න තැනම. එහෙනම් පිළිතුරු අංක 1. තව වීඩියෝ එක නවත්තලා අවශ්‍ය කාරණා තියෙනවා ඔයා ලියා ගන්න. හරි. මේකට පිළිතුරු අංක 1. අපි 8 වෙනි ප්‍රශ්නෙට එනවා. 8 වෙනි ප්‍රශ්නේ කෙලින්ම ගාණක් තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ කෙලින්ම ගාණක් තියෙන්නේ. හරිද? එයා මොකද්ද කියන්නේ? ඉහළ උෂ්ණත්වවලදී මේක මේ O level කරපු ළමයෙකුටත් හදන්න පුළුවන් ප්‍රශ්නයක්. O level කරපු ළමයෙකුට හදන්න පුළුවන් මහා ලොකු සිද්ධාන්ත යෙදෙන්නේ නැහැ මේකේ. මොකද්ද කියන්නේ? ඉහළ උෂ්ණත්වවලදී TiCl4 gas ඉහළ උෂ්ණත්වවලදී TiCl4 gas මොකද්ද වෙනවා කියන්නේ? ද්‍රව මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරනවා. මම මෙන්න මෙහෙම ලියනවා මෙහෙම. TiCl4 gas. හරි. මැග්නීසියම් ලික්විඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා Ti ලෝහය, ටයිටේනියම් ලෝහය සහ MgCl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් ලබා දෙනවා. ඒ කියන්නේ ලික්විඩ් එකක් විදිහට. එයා කියනවා මේ භෞතික අවස්ථා ඔක්කොම කියනවා ඒ කිය. ඔයා දන්නවා මේක තුලිත වෙනකොට ක්ලෝරීන් මෙතන 4ක් තියෙනද මෙතෙන්ට 2ක් දාන්න. දැම්මහම ක්ලෝරීන් තුලිතයි. මෙතෙන්ටත් 2ක් දාන්න. ඕක තමයි තුලිත රසායනික සමීකරණය.
ඔයා ඉස්සෙල්ලා ඒක ලියා ගන්න. හරිද? දැන් මේවා මේ තේරුම් ගන්න බැරි, හදන්න බැරි මුකුත් කරුණු නෑ බලන්න. සරල දෙයක් දෙන්නේ ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා මූල ගාන හොයනවා. මූල ගාන මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා ස්කන්ධය ගන්නවා. ඒ වගේ දෙයක් විතරයි මේකේ දෙන්නේ. ඔන්න බලන්න. TiCl4 0.95 කිලෝග්‍රෑම්. මේ බලන්නකො 0.95 කිලෝග්‍රෑම් ගන්න. Mg 97.2 ගන්නවා. එතකොට ඕකෙන් අපිට ගණන් හදාගෙන යන්න බෑනේ ස්කන්ධ වලින්. ඔකට අක් ගාලා මවුල කරන්න. හරි ලේසියි ඔක මවුල කරන්න. බෙදෙන සංඛ්‍යා දීලා ඇත්තේ. මෙතන කිලෝග්‍රෑම් 0.95 කියන්නේ ග්‍රෑම් 950යි කියන එක නේද ඔය? ඔක 1000න් වැඩි වෙන්න එපා ග්‍රෑම් 950යි. මම මෙයාගේ මවුල ගන්න හොයනවා. කාගේද මේ TiCl4 ගේ. මම මෙහෙම හොයනවා. පස්සේ මම මකලා ගන්න හදාගෙන යනවා. ඔයා ඉස්සරහට හදාගෙන යන්න. එයා TiCl4 ගේ මෞලික ස්කන්ධය 190යි කියනවා. එහෙනම් 190යි ග්‍රෑම් මවුලේට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඔහොමනේ. 95 19න් බෙදුවාම කීයද? 5යිද? 95 19න් බෙදුවා. ඒ 20 5ක් 100යිනේ. එහෙම හිතන්න. හරි. එහෙනම් 5යි. මෙයාගේ මවුල 5යි ගන්න. මෙයාගේ මවුල 5යි. මෙයාගේ 5ක් දාන්න. අර ග්‍රෑම් ගණන් දශම ගණන් අමතක කරන්න. මවුල 5යි දාන්න. හරි. ඔතනින් ගත්ත මවුල ගන්න. ඒක හරි. ඊළඟට මෙන්න මෙහෙම. මැග්නීසියම් ලෝහය 97.2ක් දෙනවා. මැග්නීසියම් ලෝහය 97.2 ග්‍රෑම්. බෙදන්න ඕනේ. මෞලික ස්කන්ධය 24.3යි. 24.3යි ග්‍රෑම් මවුලේට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. 24.3 ඒවා. 24.3 ඒවා 4ක් 97.2යි නේද? ඔයා බාන මේක 4ෙන් වැඩි කරලා 4 3 12න් 2 එකක් ඉතුරුයි. 4 4 16යි 17න් 7 එකක් ඉතුරුයි. 4 2 8යි 9 97.2යි. කීයද එහෙනම් 4. එහෙනම් මෙයාගේ මවුල 4 යන්ති. බාන කොච්චර ලේසිද කියලා. ඉතින් මේ ගණන් දැක්කාම හිතන ඔයාව කොහොම හරි මේ මොනවා හරි කරලා පාස් කරන්න තමයි මේ try කරලා තියෙන්නේ කියලා. ඔයා බෑ කියලා ආපස්සට පයින්. හරි. එතකොට මේකත් හරි. මම එකත් මකලා දාන්නම්කෝ. මේකත් හරි. දැන් එයා අහන ප්‍රශ්නේ බලමු. සම්පූර්ණයෙන් වැවෙන ප්‍රතික්‍රියකය. සම්පූර්ණයෙන් වැවෙන ප්‍රතික්‍රියකය මොකද්ද කියලා අහනවා. සම්පූර්ණයෙන් වැවෙන ප්‍රතික්‍රියකය. අපි ඒකට කියනවලු මොකද්ද සීමාකාරී ප්‍රතික්‍රියකය. මෙහෙමනේ දැන් AB කියලා දෙන්නෙත් දැම්මහම A ගොඩක් හිටියොත් B ටික ඉවර වෙලා යනවා. ප්‍රතික්‍රියාව නවතිනවා B ඉවර වීම නිසා. B ගොඩක් ඉඳලා A පොඩ්ඩයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? B ගොඩක් ඉන්නවා. A පොඩ්ඩයි ඉන්නේ. ප්‍රතික්‍රියාව නවතිනවා A ඉවර වෙන නිසා. එහෙනම් අඩුවෙන් ඉන්න එක්කෙනා ඉවර වෙනවා. එයාට තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කියන්නේ. අඩුවෙන් ඉන්න එක්කෙනා. එතකොට අඩුවෙන් ඉන්න එක්කෙනා ඉවර වෙනවා. මේක අපෙන් අහනවා අඩුවෙන් ඉන්නේ කවුද කියලා. කවුද අඩුවෙන් ඉන්නේ? දැන් ඒක බලන්න වෙන්නේ මෙහෙම. ඔයා නිකන් මේක දෙපැත්තට දාලා බලනකොට උත්තර එනවා. පියවර දෙකයි කරන් තියෙන්නේ. මෙයා ඉවරයි කියලා හිතුවොත්. ඔයා හිතන්නකෝ. TiCl4 එකක් එක්ක මැග්නීසියම් දෙකක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් TiCl4 පහක් ඉවර වෙන්න මැග්නීසියම් කීයක් ඕනේද? 10ක් ඕනේ. පැහැදිලි? TiCl4 එකක් එක්ක මැග්නීසියම් දෙකක් ප්‍රතික්‍රියා කරනවානේ. එහෙනම් TiCl4 පහක් එක්ක මැග්නීසියම් 10ක් ඕනේ ප්‍රතික්‍රියා කරන්න. මැග්නීසියම් එච්චර නැහැ. මැග්නීසියම් 4යිනේ තියෙන්නේ. එහෙනම් අනිත් පැත්ත බලන්න. මැග්නීසියම් 4ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න TiCl4 දෙකයි ඕනේ. මැග්නීසියම් 4ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න TiCl4 දෙකයි ඕනේ. එහෙනම් මැග්නීසියම් 4 ඉවර වෙයි. එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න TiCl4 තියෙනවනේ. එහෙනම් මැග්නීසියම් ඉවර වෙයි. මැග්නීසියම් ඉවර වෙනවා. එහෙනම් මැග්නීසියම් මම මේ ප්‍රතික්‍රියා කරන ටික වෙන පාටකින් ලියනවා. හරිද? මම නිල් පාටකින් ලියනවා ප්‍රතික්‍රියා කරන ටික. මැග්නීසියම් 4ම ප්‍රතික්‍රියා කරනවා. ඔන්න බලන්න 4ම ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙතන නෑ දැන් මැග්නීසියම්. මෙයාගේ 4ත් එක්ක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා. හරි. 5න් දෙකක් ප්‍රතික්‍රියා කරනවා. මම නිල් පාටේ ලියලා තියෙන ප්‍රතික්‍රියා කරන ටික. TiCl4 දෙකක් මැග්නීසියම් 4ක් එක්ක Ti දෙකක් ලැබෙනවා. Ti දෙකක් ලැබෙනවා. MgCl2 4ක් ලැබෙනවා. එතකොට මෙයාගේ 4න් 4ම ගියා මෙයාගේ 5න් දෙකක් ගියාම එකක් 3ක් ඉතුරු වෙයි මෙතන. 5න් දෙකක් ගියාම 3ක් ඉතුරු වෙයි. ඉතින් ඒක ලියන්න ඕනෙත් නැහැ. ඕන්නම් ලියලා දාමු. මෙයාගේ 3ක් ඉතුරු වෙනවා. මෙයාගේ 3ක් ඉතුරු වෙනවා. ඒක වැඩකුත් නැහැ අපිට. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ
එයා මුලින්ම අහන්නේ සම්පූර්ණයෙන් වැය වෙන එක. කවුද? මැග්නීසියම්. එහෙනම් මේ උත්තර ටිකෙන් කවුරු හරි වෙන්න පුළුවන් මේ. සහ සෑදෙන ටයිටේනියම් ලෝහයේ ප්‍රමාණය. සෑදෙන ටයිටේනියම් ලෝහයේ ප්‍රමාණය අහනවා ඊළඟට. දැන් ඔයා දන්නවනේ ටයිටේනියම් ලෝහයේ මවුල දෙකක් හැදෙන්නේ කියලා මේ. හරි ලේසි. මවුල දෙකයි හැදෙන්නේ. මවුලයක් කොච්චර බලයිද? 48ක් බලයි. හරි ලේසි මේ. මවුලයක් 48ක් බලයි. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මේවා කල්පනා කරලා ගන්න. කල්පනා කරලා ගන්න. කොහොම ලියලා ලියන මහත්තුරු වගේ ලියන්න එපා. කල්පනා කරලා ගන්න. හරිද? සුළු කිරීම පුළුවන් නම් හිතින් කරන්න. අනුපාත හිතින් සුළු කරන්න. දැන් එතකොට මවුල දෙකයි හැදිලා තියෙන්නේ. මවුල දෙකේ ස්කන්ධය කොච්චරයිද? 96ක් වෙන්නේ. ග්‍රෑම් 96. සීමාකාරී ප්‍රතික්‍රියකයේ මැග්නීසියම් ටයිටේනියම් ග්‍රෑම් 96ක් හැදෙනවා පිළිතුරු අංක 2. නමුත් ළමයි ඔය ගාන ගොඩාක් සංකීර්ණ ගානක් කියලා හිතන්න. ඔක පට්ට ලේසි ගානක්. සුළු කිරීම අතින් ගත්තාම අතිශය ලේසි ගානක් ඕක. පැහැදිලිද? ඔයා ගාන පැහැදිලිව හදාගන්න. ගාන පැහැදිලිව හදාගන්න. අපි යමු තව ප්‍රශ්න දෙකක් අපිට තියෙන්නේ. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. බලන්න 9 වෙනි ප්‍රශ්නේ. මේකත් ගොඩාක් ලේසි ප්‍රශ්නයක්. මහා සංකීර්ණ ප්‍රශ්නයක් නෙමෙයි. පරිපූර්ණ වායු සමීකරණය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්ලු. P සමානයි ρ RT බෙදීම කැපිටල් M. ආකාරයෙන් දැක්විය හැක මෙහි ρ යනු වායුවේ ඝනත්වයේද, M යනු වායුවේ මෞලික ස්කන්ධයේද, P යනු පීඩනය හා T යනු උෂ්ණත්වයේද වේ. R ගේ එකක මේක නම් සමීකරණේ ρ ගේ එකක වෙන්න ඕනේ මොකද්ද කියලා අහනවා. බලන්න ඔය ගණන්ද කියලා. ඔය ප්‍රශ්න නෙමෙයි. හරිද? හැම එක්කෙනාගේම ඒකක දීලා නොදන්න එක්කෙනාගේ ඒකකය අහනවා. හරි. දැන් ඔක හැදෙන්නෙත් මෙහෙමයි. අපි මුලින් ඉඳන් ඔක බැලුවොත් මෙන්න මෙහෙමනේ. අපිට තියෙනවා PV සමාන nRT කියන සමීකරණයක්. ඔයගොල්ලෝ මේ ගොඩාක් දැනගෙන ඉන්න ඕන නිසා මම මේවා මේ කියන්නේ. හරිද? PV සමානයි මවුල ගාන බෙදනවා ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා මෙතන. RT මෞලික ස්කන්ධය මෙහෙට වැඩි කරොත් එහෙම PM සමානයි M බෙදීම V වාරයක් RT. මම V එක මෙහෙට ගෙනත් දැම්මා. M එක මෙහෙට දැම්මා. M බෙදීම V කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. එතකොට මෙතන ඝනත්වයට අපි දානවා ρ RT බෙදීම මේ කැපිටල් M මෙහෙට ගෙනත් දානවා. එහෙනම් ρ RT බෙදීම M. ඒ කියන්නේ මේ සමීකරණය ඔන්න ඔහමයි එන්නේ. ඔය සමීකරණය ඔන්න ඔහමයි එන්නේ. ඔය සමීකරණේ හදා ගන්න පුළුවන් PV සමාන nRT භාවිතා කරලා. PV සමාන nRT ගේ විවිධ ව්‍යුත්පන්න ආකාර. ඊළඟට බලමු අපි මෙහෙම. අපෙන් අහනවා රෝගේ ඒකක. ඉතින් රෝගේ ඒකක හොයන්න පුළුවන් සමීකරණ ඉතුරු ඒවා එක ආදේශ කරන්න. මෙන්න මෙතන මේක P රෝ යට පැටලෙයිද මෙතන පීඩනය. මෙතන තියෙන පීඩනය. මම මේක රෝ උක්ත ගන්නවා. රෝ උක්ත කරාම කොහොමද එන්නේ? මෙතනින් රෝ උක්ත කරාම එන්නේ PM බෙදීම RT. PM බෙදීම RT. කොහොමද එන්නේ? මේකට ආදේශ කරමු. මේකට ආදේශ කරාම එන්නේ පීඩන ඒකක. බාණ්‍යස් පැහැදිලිව කියනවා. පීඩන ඒකක පැස්කල්. වර්ග මීටරයට නිව්ටන් පැස්කල් කියන්නේ. පීඩනය. මෞලික ස්කන්ධය. එයා දෙනවා ඒකක. අපි හිතලා ආදේශ කරන දෙයක් නැහැ. පාඩම් කරන දෙයක්වත් නැහැ. මේ බලන්න මෞලික ස්කන්ධය ඒකක මේ GMOL ඍණ එක දෙනවා. R ඒකක දෙනවා. ජූල්. මෙතන මේ ජූල් මම ලියනවා නිව්ටන් මීටර් කියලා. මෙන්න මෙතන ජූල් ලියනවා නිව්ටන් මීටර් කියලා. මවුලයට කෙල්විනයට. වැඩි කිරීම මවුලයට කෙල්විනට. වැඩි කරන්න ඕනේ T ගෙන්. උෂ්ණත්වය කෙල්වින්. බලන්න මේකේ කැපෙනවනේ ඊට පස්සේ. බලන්න මේකේ මොනවද කැපෙන්නේ කියලා. M වෝල්ට් එක එකට කැපෙනවා. K ඍණ එක Kට කැපෙනවා. නිව්ටන් කැපෙනවා. ඒ කැපෙන නිසා තමයි ජූල් මම නිව්ටන් මීටර් කියලා ලියුවේ. උඩින් ඉතුරු වෙනවා G කියලා එකක්. යට ඉතුරු වෙනවා M. උඩ ඍණ දෙක තියෙනවා. මේ M එකත් උඩට ගෙනියන්න. එතකොට යට M එකත් උඩට යනකොට ඒකත් M ඍණ එකනේ. උඩ ඔක්කොම M ඍණ 3ක් වෙනවා.
උඩ m ඍණ 3ක් වෙනවා g ඉතුරු වෙනවා. එහෙනම් මම රෝගේ ඒකක ලියනවා g m ඍණ 3. g m ඍණ 3. හරිනේ. ඕක තමයි ඝනත්වයේ ඒකක. උත්තරේ මොකද්ද? උත්තරේ 2. උත්තරේ 2. ඔයාට ඔය ගාන ඔහොම හදන්න නැතුවත් ඔය උත්තරේ කියත හැකියි. ඇයිද දන්නවද? ඝනත්වයේ ඒකක එන්න ඕනේ ඝන මීටරයට ග්‍රෑම්. එක්ක ඝන මීටරයට කිලෝග්‍රෑම්, නැත්නම් ඝන ඩෙසිමීටරයට ග්‍රෑම්, නැත්නම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේනේ. ඕකේ දිග මනින එකක ඔක්කොම දීලා තියෙන්නේ මීටර වලින්. ඩෙසිමීටරවත් සෙන්ටිමීටරවත් මුකුත් නැහැනේ. ඕකේ මීටර වලින් දීලා තියෙන්නේ. එහෙනම් ඝන මීටරයට කියලා එන්න ඕනේ. ස්කන්ධය මනින්න ඕකේ දීලා තියෙන්නේ ග්‍රෑම් විතරයි. බලන්නකො ස්කන්ධ ඒකක මේ මෙතන ග්‍රෑම් නේ දීලා තියෙන්නේ. ග්‍රෑම්. අනිත් ඒවා අපිට වැඩක් නැහැ. එහෙනම් ඝන මීටරයට ග්‍රෑම් වලින් එන්න ඕනේ. බැරි වෙලාවක් ගානේ හැමතැනම දිග මැල්ල තිබුණේ සෙන්ටිමීටර නම් අපිට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් එන්නේ. පැහැදිලි? හරි. ඕක ටක් ගාලා ලියලා පෙන්නන්න. උත්තරේ 2 එතකොට. ඝන මීටරයට ග්‍රෑම් වලින්. අද වීඩියෝ එකේ අපේ අවසාන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ? මේ සන්නායකතාවය. සන්නායකතාවය කියන්නේ ප්‍රතිරෝධකතාවයේ පරස්පරය. ඒක මේ සංකීර්ණ වැඩි නම් නිකන් මේ විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව වගේ. ප්‍රතිරෝධය අඩු වෙනකොට තමයි ගමන් කරන හැකියාව වැඩි වෙන්නේ. සන්නායකතාවය වැඩි වෙන්නේ. පැහැදිලි? ඒතර ප්‍රතිරෝධකතාවයේ පරස්පරය. එහෙම හිතන්න පුළුවන්. දැන් අපි දන්නවනේ මෙහෙම මේ වතුරයි විදුලිය ගමන් කරන්නේ. ජලය සහසංයෝජ සංයෝගයක් නම් ඇයි විදුලිය ගමන් කරන්නේ? ජලය සහසංයෝජ සංයෝගයක් වුණාට අපිට අම්ල බෂ්ම සමතුලිතතාවය පාඩමේදී කියනවනේ ජලය කැඩෙනවා කියලා H+ සහ OH- බවට ටිකක් අපි කියන්නේ අර 10 ඍණ 7ක් කියලා එක වැඩි 10 ඍණ 7ක් කියලා ඉතා කුඩා H+ සහ OH- සාන්ද්‍රයක් තියෙනවා ජලය ඇතුලේ. ඒ කියන්නේ අපි වතුර බොනකොට අපිට H+ අයනත් පෙවෙනවා, OH- අයනත් පෙවෙනවා, ජල අණුත් පෙවෙනවා. ජලයේ ඉතා සුළු ප්‍රමාණයක් H+ සහ OH- තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන H2O අණු. අර අයන තියෙන නිසා තමයි වතුර විදුලිය සන්නයනය කරන්නේ. වතුර කොච්චර අපි පිරිපහදු කරලා ගත්තා, කොච්චර ආශ්‍රිත ජලය ගත්තත් ඒවැ තියෙනව මොකක්ද? විද්‍යුතීය සන්නයනය කිරීමේ ගුණයක් තියෙනවා. ඇයි අයන තියෙනවනේ බෑ. පැහැදිලි කාරණාව. එතකොට දැන් වතුරේ ලුණු ටිකක් දිය කරොත් මොකෝ වෙන්නේ? වතුරේ ලුණු ටිකක් දිය කරොත් එහෙම හොඳටම සන්නායකතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩාක් ලේසියෙන් විදුලිය ගමන් කරනවා. ඇයි වතුරට දැම්මම සෝඩියම් ක්ලෝරයිඩ් එයා දිය වෙලා සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන තියෙනවනේ. ඒතර සෝඩියම් අයනයි ක්ලෝරයිඩ් අයන තියෙනවා කියන්නේ අයන සාන්ද්‍රය තව වැඩි. අයන වැඩි වෙනවනේ. කලින් තිබුණේ H+ OH- විතර ඒව පොඩ්ඩයිනේ තිබුණේ. දැන් මොනවා හරි දිය වෙන ආයනික සංයෝගයක් දැම්මහම හොඳටම වැඩි වෙනවා. හරිනේ. එහෙනම් වතුරට වඩා ලුණු වතුර විදුලිය සන්නායනය කරනවා වැඩි. මේ ප්‍රතිරෝධකතාවය අරවා මේවා සිද්ධි නැතුව මම මේ සරලව කියන්නේ. ඉතින් ඕකෙන් ඔය ගාන කොට දාත හැමේ බලන්න. මේක ඉතින් ආසාවෙන් කරන්න නම් මේක මොකක් හරි ගොඩ දාන්න පුළුවන් වගේ ලේසි ක්‍රම ටිකක් හොයා ගන්න. හරි තරඟයකට මුහුණ දෙන්න බෑනේ අකමැති දේවල් කර හැමතිස්සෙම. හරි කැමැත්තෙන් කරන්න පුළුවන් ලේසි ක්‍රම ටිකක් හොයා ගන්න ඕනේ. මේකේ දැන් ඔන්න බලන්නකො. මේකේ 0.1 KCl තියෙනවා. ඊට වඩා අඩුයි 0.1 KCl. ඇයි ඒ? KCl කියන්නේ වතුරට දැම්මම හොඳටම දිය වෙන එක්කෙනෙක් නේ. පළවෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය හදන සංයෝග ඔක්කොම වතුරට දැම්මම දිය වෙනවා. ඔක්කොම වගේ වතුර දැම්මම දිය වෙනවා. එතකොට මේ පොටෑසියම් ක්ලෝරයිඩ් වතුර දැම්මම හොඳටම දිය වෙනවා. ඒකට සන්නායකතාව ගොඩාක් වැඩි වෙනවා. හරිද? මොකද වතුරේ තියෙන H+ OH- විතරයි ආයනික සංයෝගයක් දාපු ගමන් අයන ප්‍රමාණය වැඩි, දියන ප්‍රමාණය වැඩි. ඉතින් KCl වල 0.1 සාන්ද්‍රයේ තියෙන ඒවා තියෙනවා 0.01 සාන්ද්‍රයේ තියෙන එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මෙයාගේ සාන්ද්‍රය වැඩිනේ. අයන සාන්ද්‍රය වැඩි. එහෙනම් එයාට වඩා මෙයාගේ අඩු. මේ ඔක්කොම ජලීය ද්‍රාවණ. මේ කියන්නේ KCl ගැන විතරක් නෙමෙයි. KCl ජලීය ද්‍රාවණ ගැන ඔය කියන්නේ. එහෙනම් KCl ගේ සාන්ද්‍රය වැඩි එක්කෙනා වැඩි. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන්. දැන් මේ දෙන්නගෙන් අපිට ගන්න පුළුවන් කවුද? සාන්ද්‍රණය වැඩි එක්කෙනා. එහෙනම් 0.1 m මේ m කියන්නේ මොකක්ද? m කියන්නේ මොකද්ද? කැපිටල් M කියන්නේ ඝන ඩෙසිමීටරයට මවුල කියන්නේ. එයාට වඩා අඩුයි 0.01 m KCl ද්‍රාවණය. ඊට පස්සේ මෙන්න මේ තව එක්කෙනෙක් අපිට දෙනවා මොකද? HKC.
ඔය HAC කියන එක්කෙනා නම් හොඳට දැනගෙන ඉන්න ඕනේ. CH3COOH තියෙනවනේ. මෙයාට අපි කියන්නේ ඇසිටික් කියලා. එයාගේ මෙන්න මේ කැලට තමයි අපි AC කියලා කියන්නේ. ඇසිටික් කැල. ඒ ඇසිටික්ට H බැඳුනහම HAC කියලා කියනවා. මෙයා දුබල ආම්ලයක්. මොකක්ද මේ දුබල ආම්ලයක් කියන එකේ තේරුම? භාගෙට විඝටනය වෙනවා. එහෙනම් එයා වතුරේ විඝටනය වෙලා H+ අයන සහ ඇසිටේට් අයන ටිකක් හදනවා. ඒ වගේ අයනික සංයෝග වගේ පූර්ණව විඝටනය වෙලා පූර්ණව දී වෙලා යන්නේ නැහැ. ටිකක් අණු විදියටක් තියෙනවා, ටිකක් අයන විදියටක් තියෙනවා. ඊටා සුළු විඝටනයක් වෙනවා. එහෙනම් එයාගේ ඊට වඩා අඩු වෙන්න ඕනේ. මේ දෙන්නට වඩා මේ HAC ගේ අඩු වෙන්න ඕනේ. මොකද ඒකේ H+ අයන සහ ඇසිටේට් අයන දෙනවා ද්‍රාවණයට. මෙන්න මේ ජලාණු වල ජලයේ තියෙන විතරක් තිබුණාම ජලයේ H+OH- ඉතරයි. එයාගේ ඔක්කොටම වඩා අඩු වෙන්න ඕනේ. මොකද ජලයේ තියෙන්නේ ජලයෙන් ලැබෙන H+ සහ OH- විතරයි. ඇසිටික් වල ජලයෙන් ලැබෙන H+OH- තියෙන අතරතුරේදීම තව කවුරු ඉන්නවද? එයාගෙන් ලැබෙන H+ අයනයි ඇසිටේට් අයනයි ඉන්නවා. එහෙනම් ජලයට වඩා මෙයාගේ වැඩි. මෙයාගේ ප්‍රශ්නේ KCl දිය වෙනකොට ලිමිට් නැහැනේ. සම්පූර්ණයෙන් දිය වෙනවා. සම්පූර්ණයෙන් දිය වෙනකොට අයන සාන්ද්‍රය ගොඩක් වැඩි වෙනවා. ඒක රෝම ගත්තාම පිළිතුරු අංක 4 තමයි නිවැරදි. පිළිතුරු අංක 4 නිවැරදි. ඔය තියරි පන්ති වල නම් ඔය එකින් එක අපි තියරි නෝට් ලියවනවා කොහොමද මේ සම්පූර්ණයෙන් දිය වෙන ආයනික ද්‍රාවණයක සාන්ද්‍රණය අඩු වෙනකොට සන්නායකතාවය අඩු වෙනවා. දුබල ලෙස විඝටනය වෙන අම්ල බස්ම වල සන්නායකතාවය ඊට වඩා අඩුයි. ජලය නම් ඊටත් වඩා අඩුයි. අංශු සංඛ්‍යාව අයන සංඛ්‍යාව වැඩි වෙනකොට විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා කියන කතාව අපි තියරි නෝට් වල තියෙනවා. ඔක රිසෝස් බුක් එකෙත් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් 2019 පේපර් එකේ පළවෙනි බහුවර්ණ 10 අපි සාකච්ඡා කරලා අවසానයි. අපි එතකොට 11 ඉඳලා 20 දක්වා ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු. මේ අතර අපි රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකෙනුත් නැවත හමු වෙන්න අදහසක් තියෙනවා. එහෙනම් අපි නැවතත් ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු.